අද අපි කතා කරන්න යන්නේ එක්තරා සුවිශේෂී පුද්ගලයෙක් ගැන එක්ක. වඩාත් විස්තරාත්මකව කිව්වොතින් මේ රටේ දේශපාලනයට ඊටාම තීරණාත්මක බලපෑමක් කරපු තාත්තා කෙනෙක්ගේ පුත්‍රයෙක් එක්ක. ඒතකොට මේ තාත්තගේ භූමිකාව නිසාම තමයි මේ පුද්ගලයාගේ භූමිකාවත් අද අපට වැදගත් වෙලා තිබෙන්නේ. මේ වෙන කවුරුත් නෙමෙයි ඔහු තමයි ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ආදරණීය පුත් උවිඳු විජේවීර. ඔහු දැන් අද අප සමග සම්බන්ධ වෙලා ඉන්නවා. ඔහු පහුගිය කාලේ රුසියාවේ අධ්‍යාපනය ලැබලා ලංකාවට පැමිණියාට පස්සේ මේ විදිහට මාධ්‍ය ආයතනයක් සමග මෙවැනි සාකච්ඡාවකට හමු වෙන පළවෙනි වතාව තමයි මේක. අපි දැන් ඔහු වෙත යමු. අයබෝන් උවිඳු. දැන් මම පළවෙනියටම ඔබ ගැන අහන්නම් මෙහෙම. දැන් ඔබ අපි තාම ඔබව දන්නේ මේ රෝහණ විජේවීරගේ පුත්‍රයා විදිහට. රෝහණ විජේවීරගේ පුත්‍රයා වීම නිසා තමයි අපි මෙහෙම ඔබත් එක්ක සාකච්ඡා කරන්නේ. නමුත් අපි ඔබට ඔබ ගැන ඊට වඩා දෙයක් කියන්න නැති. ඒ නිසා පළමුවෙන්ම අපි ඔබ ගැන කිසියම් හැඳින්වීමක් කරලා මේ කතාබහ පටන් ගමු. මම උවිඳු විජේවීර දැනට රුසියාවේ අධ්‍යාපන කටයුතු කරනවා. දැනට මම මගේ ශාස්ත්‍රපති උපාධිය අවසන් කරලා මගේ ආචාර්ය උපාධියට සූදානම් වෙනවා. ඒ අතරතුර රුසියාවේ විදේශ ශිෂ්‍ය සංගමයේ අපි අපේ විශ්වවිද්‍යාලය ඇතුළු අපේ ප්‍රදේශයේ තියෙන විදේශ ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා හැටියට කටයුතු කරනවා. එතකොට දැන් අපි දන්න විදිහට ඔබේ පියා රෝහණ විජේවීර අත්අඩංගුවට පත් වෙනකොට ඔබ වයස අවුරුදු 1.5ක ලදරුවෙක්. ඒ කියන්නේ ඔබට පියා සම්බන්ධව ඔබේ සජීවී අත්දැකීම් ඔබේ මතකයේ තියෙන විදිහක් නැහැ. එතකොට ඔබේ පියා සම්බන්ධව ඔබට දැනුනේ කොහොමද? ඔබ අහලා තියෙන්නේ, ඔබ දන්න දේවල් මොනවද? පියා ගැන ඔබට තියෙන මතකය ගැන අපි කතා කරොතින්. ඔව් මම හිතන්නේ රටම දන්නවා මගේ ළමා කාලය කියන්නේ මගේ සහ සහෝදර සහෝදරයන්ගේ ළමා කාලය ගෙවුනේ කඳුරු වල. විශේෂයෙන්ම ගණිමුල්ල කමාන්ඩෝ කඳවුරත් ඊට පස්සේ වැලිසර නාවික හමුදා කඳවුරත් ත්‍රිකුණාමලේ නාවික හමුදා කඳවුර වල මම මුලින්ම පාසල් ගියේ ත්‍රිකුණාමලේ තිස්ස විද්‍යාලයට. ඊට පස්සේ කොළඹ පැමිණෙනවා. කොළඹදී කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයට මම අධ්‍යාපන කටයුතු සඳහා යොමු වෙන්නේ. ඉන් පස්සේ මට ඉන්දියාවේ පළවෙනි උපාධිය සඳහා අවස්ථාවක් ලැබෙනවා. ඊට පස්සේ මම රුසියාවට යනවා මගේ ශාස්ත්‍රපති උපාධිය සඳහා. දැන් ශාස්ත්‍රපති උපාධිය අවසන් කරලා ආචාර්ය උපාධිය සඳහා සූදානම් වෙනවා. ඔබට පසු කාලීනව දැන් මුල් කාලේදී මාධ්‍ය සම්බන්ධව පුවත්පත් කියවන්න වාරණයක් තිබුණා කියලා කිව්වා. නමුත් පසු කාලීනව ඔබට ඒවා පොතපත කියවන්න පියාගේ සමකාලීන ඇසුරු කරන්න අවස්ථාව ලැබෙනවද? ඔව් ඒක ගොඩක්ම මෑත කාලෙකින් තමයි. ඒ කියන්නේ බොහෝ දුරට ඒක 98 99න් පස්සේ තමයි බොහෝ ලොකු නිදහසක් ලැබෙන්නේ. එතකොට දැන් ඔබේ පියා ඔබේ පියාගේ දේශපාලනයට මේ රටේ එකඟයි ඉන්න පුළුවන්. ඒකට විරුද්ධව ඒක අනුමත නොකරන අය ඉන්න පුළුවන්. නමුත් මේ කවුරු වුණත් ඊටාම අවිවාදාත්මකව පිළිගන්න දෙයක් තමයි ඔබේ පියා මේ රට දේශපාලන ඉතිහාසයේ කිසියම් සුවිශේෂී කාර්යභාරයක් කරපු පුද්ගලයෙක් කියන එක. දැන් ඔහු කියන්නේ මේ රටේ තනියම අලුත් වාමාංශික ව්‍යාපාරයක් ගොඩනගපු. ඒ ව්‍යාපාරය හරහා දැවැන්ත බලපෑමක් රටට සමාජයට කරපු. ඒ තනියම මේ ව්‍යාපාරය ගොඩනගීම සඳහා දැවැන්ත කැපකිරීම කරපු සුවිශේෂී චරිතයක්. දැන් මේ චරිතය ගැන විවිධ විදිහේ අර්ථ දැක්වීම් විවිධ පුද්ගලයන්ට තියෙන්න පුළුවන්. එතකොට අවංකම ඔබේ අදහස මේ සම්බන්ධව ගත්තොත් ඔබ පුතා විදිහට, ඔබ රෝහණ විජේවීරගේ පුතා විදිහට ඔබ තාත්තාගේ දේශපාලන භූමිකාව කොයි විදිහට දකින්නේ? ඒ ගැන ඔබට තියෙන අදහස සමහරට සුබවාදී එකක් වෙන්න පුළුවන්, අසුබවාදී එකක් වෙන්න පුළුවන්. පුතා විදිහට තාත්තගේ දේශපාලන භාවිතාව ගැන ඔබ දකින්න විදිහ ගැන කතා කළොත්. ඔව් දැන් ප්‍රධාන වශයෙන්ම මම එක කොටස් දෙකකට උත්තර දෙන්න කැමතියි. දැන් රෝහණ විජේවීර කියන්නේ මේ රටේ දේශපාලන චරිතයක්. දේශපාලන සලකුණක්. ඒතර ඔහු නියෝජනය කරපු දේශපාලන ධාරාවක් තියෙනවා. ඔහු සමග හිටපු අනුගාමිකයන් ඉන්නවා. එතකොට මම ප්‍රධාන වශයෙන් හිතන්නේ රෝහණ විජේවීර කියන්නේ මගේ තාත්තට වැඩිය මම දේශපාලන විද්‍යාව හදාරන ශිෂ්‍යයෙක්. ඒතර ඊට වඩා පුළුල්ල ගැඹුරින් මේක හදාරන්න කැමතියි මම. ඒතකොට මේක මම කියවලා තිනවා ඊට ගැඹුරින්. ඒතකොට දැන් ප්‍රධාන වශයෙන්ම රෝහණ විජේවීර කියන්නේ මේ සමාජ යුගයක ඒ සමාජ අවශ්‍යතාවයක නිමවුමක්. ඔහු දක්ෂයෙක් හෝ ඔහු ඒ සියල්ල කරා. නමුත් ඒක ඔහු තනියම නෙවෙයි කරේ. ඔහුත් එක්ක යම් පිරිසක් හිටියා. රටේ බුද්ධිමතුන් විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්. ඒ වගේ බුද්ධිමත් යම් පිරිසක් එකතු වෙලා තමයි මේ සමාජ වෙනසක් කරන්න උත්සාහ කරේ. ඒතකොට එතනදී මම කොහෙත්ම තැනක නෑ මේක සර්ව සාධාරණයි මේක සර්ව අසාධාරණයි එහෙම තැනක මම නැහැ. මම තරුණෙක් වශයෙන් මම මේක මධ්‍යස්ථව දකින්නේ. එතකොට අපි ලෝක ඉතිහාසය ගත්තොත් අපි ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගත්තොත් ඉතිහාසය තුලම කැරලි අරගල ගොඩ නැගිලා තිනවා.
උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි කන්දුරට අරගලය. ඒක කන්දුරට අරගල දෙකක් වුණා. ඊට අතීතයට ගියාම අරගල කැරලි ඒ කියන දේවල් ගොඩනැගිලා තියෙනවා. දැන් යටත් විචකරණයෙන් පසුව ලංකාව තුළ කන්දුරට කැලි දෙකක් ඇති වුණා. නිදහස් වෙනවා. ඒතර ඒ වල දිගුවම්ම තමයි මේ මම දකින්නේ. ඒතර මේ එක තනි සිද්ධියක් නෙවෙයි. ඓතිහාසික සිදුවීම් මාලාවක කොටසක්. එක හෙටත් අරගල වෙන්න පුළුවන්. නමුත් අරගල කරන විදිය වෙනස් වෙන්න පුළුවන්. දැන් අපි කන්දුරට මොන්ට්‍රීල් කැපිටිපොල කරපු අරගලය එතකොට ඌව වෙල්ලැස්ස එතකොට කවුද අපි වීරපුරන්නප්පුගේ අරගලය. එතකොට ඒ අරගල සියල්ලම ගද්දී ඒ වගේම 71 විතර වෙනකොට නැවත මේ යටත් විත්තරණයට ඒ සියල්ලට මේක තරුණ ගැමි උගත් තරුණ පරම්පරාව අරගල කරනවා. ඉතින් ඒකට නායකත්වය දෙනවා රෝහණ විජේවීර. එතකොට ඒක මම දකින්නේ යම් සිදුවීම් මාලාවක දිගුවා. එතකොට මම කොහෙත්ම නෑ මේ කරපු වැඩේ හරි හෝ වැරදි කියලා. නමුත් ඔවුන්ට සැබෑ අරමුණු තියෙන්න පුළුවන්. ඔවුන්ට යහපත් අරමුණක් තිබුණා මේ රට යම් තැනකට ගෙනියන්න. මේ රට යහපත් තැනකට ගෙනියන්න. ඒතර ඔවුන්ගේ අරමුණ චේතනාව යහපත්. නමුත් යම් අවස්ථාවල ගන්න තීන්දුවල ගත්ත ක්‍රියාමාර්ගවල අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒක අපි දේශපාලන වශයෙන් ගත්තම අපිට ඒක වර්තමානයේ අතීතය විග්‍රහ කරගන්න පුළුවන්. කොහෙද වැරදුනේ? කොතනද තීන්දුව හරි තීන්දුව කොහෙද වැරදි තීන්දුව ඒක අපි එක තැනකට කොටු වෙන්නේ නැතුව හරියට ඒක විග්‍රහ කරනවා. මොකද දැන් මම රෝහණ විජේවීරගේ පුතා කියලා මම මේ සියලුම දේ හරි කියන තැනක හිටියොත් අපේ රට අනාගතය මේක රට ඉස්සරහට යන්නේ නැහැ. ඒක මම පක්ෂපාතී වෙනවා. ඊට පස්සේ මේක වෛරය මේක ක්‍රෝධයත් එක්ක මේ ගමන කරන්න බෑ. අපි බලන්න ඕනේ හැමතිස්සෙම ඉතිහාසයේ වෙච්ච දේවල් දැන් වුණා. අපි මෙතනින් එහාට කොහොමද රට යහපත් තැනකට ගෙනියන්නේ? අපි ඉතිහාසයේ තියෙන අපිට පාඩම් ඉගෙන ගන්න. අඩුපාඩු හදා ගන්න. එතනින් හදාගෙන අපි පුරුදු වෙන්න ඕනේ මේ අනාගත රට යහපත් වෙන කියන්නේ. මොකද අද වෙනකොට ලංකාව තුල තරුණයන්ට, වැඩිහිටියන්ට, ශිෂ්‍යයන්ට සියල්ලන්ටම ගොඩක් ප්‍රශ්න තියෙනවා. රට තුල ප්‍රශ්න තියෙනවා. රට ඉදිරියට යෑම රට විශාල ණය උගලක හිර වෙලා ඉන්නේ. එතකොට විදේශ බලපෑම් හතර වටින්ම රටට තියෙනවා. ඒතර කොහොමද මේ රට මීට වඩා යහපත් තැනකට ආරක්ෂිතව ගෙනියන්නේ? එතකොට ඒ දේ කරන්න නම් අපි අර ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්න ඕනේ. ඒ පාඩම් ඉගෙනගෙන මේ රට යහපත් තැනකට ගෙනියන්න ඕන කියන මතය තමයි මම ඉන්නේ. ඒතර ඒ තැනට මම යද්දී තරුණෙක් වශයෙන් මට බෑ අර ඉතිහාසයේ වෙච්ච යම් සිදුවීමක් හෝ යම් කාරණාවක් අර බර දෙයක් ලෙස මේ යට තියාගෙන මේක කරන්න. ඉතින් අපි හැමතිස්සෙම උත්සාහ කරන්න ඕනේ ඉතිහාසයේ පාඩම් ඉගෙනගෙන යහපත් තැනකට රට ගෙනියන්න කොහොමද මේ තරුණයෝ මේ සමාජය මෙහෙවන්නේ කියන එක. අන්න ඒ තැන ඉඳගෙන තමයි මම මේ ඉතිහාසය දිහා බලන්නේ. ඒතර එතනදී රෝහණ විජේවීරයන් එතකොට දීපු තරුණය ප්‍රමාණයක් ඉන්නවා මේ රට වෙනුවෙන්. සාමාන්‍ය තරුණ රටේ උගත් බුද්ධිමත් තරුණයෝ පිරිස විශ්වවිද්‍යාලවල ඉංජිනේරුවන් වෛද්‍යවරුන් වෙන්න හිටපු තරුණ පිරිස. උන් මෝඩයෝ නෙවෙයි. උන් දක්ෂයෝ. මේ රටේ අනාගතය බාර ගන්න හිටපු තරුණයෝ. ඉතින් ඒ සියලු දෙනාම යම් යහපත් අරමුණක් වෙනුවෙන් වැඩ කරේ. ඒතර ඒ තුල අඩුපාඩු වෙන්න පුළුවන්. නමුත් බලන්න ඕනේ යහපත් අරමුණු කොහොමද සාක්ෂාත් කරගන්නේ කියලා. අන්න ඒ තැන තමයි මම ඉන්නේ. ඒක විග්‍රහ කරගන්න ඒ කියන්නේ අතීත අත්දැකීම් තුලින් අපි අනාගතය සකස් කරගත යුත්තේ කොහොමද කියන එක. ඔව්. එතකොට දැන් අපි වමේ දේශපාලනය පිළිබඳ අත්දැකීම් පසක තියලා කතා කරොත් අද අපි රටේ ඔබ පොදුවේ දකින්නකොට මේ රටේ දේශපාලනය සම්බන්ධව ඔබට පොදුවේ දකින්න තියෙන අදහස මොකක්ද කියලා වචන කීපයකට කැටි කරොත් ඔබට මොකක්ද කියන්න තියෙන්නේ ගැන? විදේශ රටක අධ්‍යාපනය විදේශ රටවල් දෙකක විතර අධ්‍යාපනය ලැබුව කෙනෙක් විදිහට ඔබේ රටවලත් එක්කත් මේ අත්දැකීම් සංසන්දනය කරලා ඔබට දකින්න පුළුවන්කම තිබෙනවා. අන්න ඒ අනුව මම අහන්නේ. ඔව්. පවුලක් කොහොමද රැත්තු කරන්නේ? පාසල් අධ්‍යාපනයේ දරුවන්ගේ. එතකොට සාමාන්‍යයෙන් අපි ගත්තොත් දැන් කොළඹවට නම් කෙනෙක් කොළඹට එන්න පාරේ ඉන්නවා පැය දෙකක් තුනක්. ආයි පාසල් ඉරලා රස්සාව ඉරලා ගෙදර යන්න ආයි පාරේ පැය 4ක් 5ක් ගත කරන මෙහෙම සමාජයක් තියෙනවා. මේ සමාජෙ මිනිස්සු විඳින්නේ නැහැ. මේ සමාජෙ මිනිස්සු විඳවනවා. දැන් ඒක අපිට හොඳට තේරෙනවා. අපි වෙනත් රටක ඉඳන් මෙහෙට එනකොට අපිට තේරෙනවා අපේ රටේ මිනිස්සු විඳිනවට වැඩිය විඳවනවා. තාරුණ්‍ය විඳවනවා. වැඩිහිටියෝ විඳවනවා. පවුල් තුල සමාජයේ විඳවනවා. ඉතින් අපි බලන්න ඕනේ මේ සමාජෙ විඳින්න පුළුවන් සමාජයක් කොහොමද ගොඩනගා ගන්නෙ. ඉතින් ඒ සමාජය ගොඩනගා ගන්න අත්‍යවශ්‍යම කාරණා තමයි මේ දේශපාලන ක්‍රමය වෙනස් කරන්න ඕනේ. මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ. ඉතින් මේක ලේසි පහසු කාර්යයක් නෙවෙයි. නමුත් මෙතන මම කොහෙත්ම අදහස් කරන්නේ නැහැ මේක මේ සන්නද්ධ අරගලයකට ගිහිල්ලා වෙනස් කරන්න ඕනේ එහෙම කියලා. ඒ ඉතිහාසයේ තුල විවිධ ආකාරයෙන් අරගල සිද්ධ වෙනවා. ඒතකොට මේ වර්තමානයේ අද අපි ජීවත් වෙන 21 වන සියවසේ මේක තරුණයෝ මේක තොරතුරු තාක්ෂණ යුගය. දැන් මේ අපේ තරුණයන් තියෙන ලොකුම අවියක් තමයි Facebook කියන එක. සමාජ මාධ්‍ය දාලා. ඒතර ඒ තුල මිනිස්සු කතා කරනවා, තරුණයෝ කතා කරනවා, තරුණින්ට අදහසට ඉඩක් තියෙනවා. අපි අදහස් බෙදා ගන්නවා, අදහස් ලබා ගන්නවා. ඉතින් වෙනසක් කරන්න පුළුවන්.
මේ තරුණ ලංකාවේ ඉන්න දක්ෂ තරුණ පිරිසක්. ඉතින් මම හැමෝගෙම ආරාධනා කරලා ඉල්ලා සිටිනවා මේ රට වෙනස් කරගන්න තැනට එන්න. මේ රට අපිට තමයි හදන්න පුළුවන්. එහෙම නැතුව අපි මේ හැමදාම මේ මඩවලට වෙලා මේකෙම මඩනනා හිටියොත් මේ රටේ ඉදිරි ගමනක් නැහැ. අපිත් විඳවයි අපේ ඉහළ પરම්පරාවත් විඳෙව්වා. දැන් අපිත් විඳවනවා. තව අපේ දරුවොත් විඳවයි. ඉතින් මේක කවුරු හරි වෙනස් කරගන්න ඕනේ. ඒක වෙනස් කරගන්න යහපත් ක්‍රම ඕන තරම් තියෙනවා. ඉතින් මේ සමාජ ක්‍රමයේ තුල මේ ජනතාව මේ රටේ ඉන්න පුරවැසියා ශ්‍රී ලංකීය පුරවැසියා විඳවන එක. ඒක විඳින තැනකට ගේන්න ඕනේ. ජීවිතේ විඳින්න ඕනේ. දැන් මෙතෙන්දී ඊටම වැදගත් තැනකට ආව මම හිතන්නේ ඔබ කතා කරා මේ සිස්ටම් එක වෙනස් කරනවා කියන එකක් සම්බන්ධව. දැන් මේ සිස්ටම් එක වෙනස් කරනවා කියන වචනේ අපේ දේශපාලන ශබ්දකෝෂය ඇතුළේ නිරන්තරයෙන් පාවිච්චි වෙනවා. සමහර ලාවට මේක නිකන් බොහෝ විලාසිතාවක් විදිහට මේ වචනේ පාවිච්චි වෙනවා මේ සිස්ටම් චේන්ජ් කියන එක. එතකොට දැන් අපි මම මෙහෙම කතා කරත් ඔතෙන්දී ඕකෙන් හරහා අපිට වැදගත් තැනකට එන්න පුළුවන්. මොකද මේ සිස්ටම් එක වෙනස් කරනවා කියන එකෙන් ඔබ අදහස් කරන්නේ මොකද්ද? දැන් ඔබේ පියාගේ, ඒ කියන්නේ ඔබේ පියා ජීවත් වෙලා හිටිය කාලයට සාපේක්ෂව ඔහුගේ නම් තිබුණු අභිලාෂය ඔහු දරුවෝ මතවාදය තමයි මාක්ස්වාදය අනුවගේ සමාජවාදය කියන ඉලක්කය මගින් මේක වෙනස් කරන්න ඕන කියන එක. ඔහු ඒ කාලේ මාක්ස්වාදය විශ්වාස කරා. ඒ අනුව සිදු කරන සමාජ වෙනසක් මගින් මේ රට වෙනස් කරන්න පුළුවන් කියන විශ්වාසය තමයි ඔහුට තිබුණේ. නමුත් දැන් අද ලෝක තත්ත්වය ඊට වඩා බොහෝ දුරට වෙනස්. දැන් ඔබ දන්නවා දැන් ඔබ ජීවත් වෙන රුසියාවේ වසර 70කට අධික කාලයක් තිබ්බ සමාජවාදී පාලනයක් කඩාගෙන වැටිලා අද වුන් වෙනම මාර්ගයක ගමන් කරනවා. එතකොට චීනය ගත්තොත් අද චීනයේ කොමියුනිස්ට් පක්ෂය තාම රාජ්‍ය බලය තබාගෙන උනත් ඔවුන් සමාජවාදී ප්‍රතිපත්ති වලින් බොහෝ දුරට වෙනස් වෙච්ච තමන්ගේ අනන්‍ය ගමනක් තමයි ඔවුන් යමින් ඉන්නේ. එතකොට දැන් කියුබා වගේ දැඩි සමාජවාදී ප්‍රතිපත්ති තිබ්බ රටවල පවා මෑතකදී අලුත් වෙනස්කම් ඇති වෙමින් තිබෙනවා. මම කියන්නේ සමාජවාදය පිළිබඳ සම්පූර්ණ අසුභවාදී දැක්මකින්ම නොවේයි. නමුත් සමාජවාදයේ ඒ ක්‍රමයේ තුල තිබුණු ප්‍රබලතාව වගේම දුබලතා මොනවද කියන එක ගැනත් අද ලෝක පරිමාණ අත්හදා බැලීම් ප්‍රමාණයක් ඒ ගැන කිසියම් සංවාදයක් ඇති වෙලා තිබෙනවා. ඉතින් මේ තත්ත්වය තුළට තවදුරටත් ඔබ මේ සිස්ටම් එක වෙනස් කරනවා කියන කාරණේදී මේ සමාජවාදය කියන එක මතම රඳා පවතිනවාද? එසේ නැතහොත් එහෙම නැතහොත් අපිට සුදුසු වෙනත් ප්‍රායෝගික මාර්ගයන් ඔස්සේ යනවාද? ඒකෙන් ගත හැකි ආදර්ශයක් තිබෙනවා නම් අරගෙන වෙනත් මාර්ග ඔස්සේ ඉදිරියට යනවා. අපි සිංගප්පූරු වගේ රටක් ගැන කතා කරොත් ඔවුන් ඉදිරියට යන්නේ Tamanටම අනන්‍ය ක්‍රමවේදයක් කරහා. මේ වගේ උදාහරණ තවදුරටත් බොහෝ තිබෙනවා. නමුත් අපේ වාමාංශිකයෝ බොහෝ විට ඒ සම්බන්ධව විවෘත මනසකින් කතා කරන්න කැමති නැහැ. ඉතින් ඒ නිසා තමයි මම දැන් මගේ අදහස නම් ඔබෙන් අහන්නේ මේ කියන සිස්ටම් එකේ සිස්ටම් චේන්ජ් එක මේ කියන වෙනස සිදු කළ යුත්තේ කොයි ආකාරයකටද? ඒක ගැන ඔබ විශ්වාස කරන නිශ්චිත මතවාදයක් ආකෘතියක් තිබෙනවද? සමාජවාදයේ කියන ආකෘතිය සම්බන්ධව ඒකේ වර්තමානය ගැන ඔබ මොකද හිතන්නේ කියන එක? දැන් මම ඔතන ප්‍රධාන වශයෙන් ප්‍රශ්න දෙකක් දකිනවා. එකක් තමයි මේ සිස්ටම් එක චේන්ජ් කරන්න කියන ප්‍රශ්නේ සහ සමාජවාදය ගැන ප්‍රශ්නයක් ඇහුවා. දැන් ප්‍රධාන වශයෙන්ම සිස්ටම් එක චේන්ජ් කරනවා කියන්නේ දැන් මේ ක්‍රමයක් පවතින රට තුල මේ පවතින ක්‍රමය මිනිස්සු මේ ක්‍රමය තුල සතුටින්ද ඉන්නේ. එහෙම නැත්නම් මේ ක්‍රමය තුල මිනිස්සු අසතුටින්ද ඉන්නේ. ඒතර ඒ මත තමයි ක්‍රමය වෙනස් කරගන්න ඕනේ කියන එක අපි පැහැදිලි කරන්නේ. යහපත් සමාජයක් ගොඩනගාගන්නේ කොහොමද කියලා මේ ඉන්න තත්ත්වෙන් ඉහළට යන්නේ. එතකොට එතනදී දැන් අපි කතා කරනවා සමාජවාදයේද ධනවාදයේද ලිබරල් වාදයේද මැදමාවතක්ද මොකක්ද කියන එක. දැන් මම මෙතන කතා කරන්නේ දැන් මම කොහෙටවත් මම දේශපාලන විද්‍යාව හදාන ශිෂ්‍යයෙක් හැටියට මම කොතනටවත් කොටු වෙලා නැහැ. මම මධ්‍යස්ථව මේ දැන් කතා කරන්නේ. එතකොට දැන් ලෝක අපි ඉතිහාසය ගත්තොත් ලෝක ඉතිහාසයේ මේ තිබ්බ විවිධ ක්‍රම තිබ්බා. සමාජවාදී ක්‍රම, ධනේශ්වර, අර්ධ ධනේශ්වර, ලිබරල් වාදී, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී විවිධ ක්‍රම තිබ්බා. රාජ ආණ්ඩු ක්‍රම මේ සියල්ල තුලම අපි යම් එක දෙයක් දකින්න ඕනේ. දැන් මේ දේශපාලන තියරිස් මේවා. මේ තියරිස් මේ ජනතාවට තේරෙනවද? මේ අපි කතා කරන මහා ප්‍රාණ දේශපාලනේ මේ ජනතාවට තේරෙනවද? ජනතාවට මොකද්ද සෙන්ස් වෙන්නේ? දැනෙන්නේ. එතනදී වැදගත් වෙන්න ඕනේ දේ මෙච්චරයි. ඔබ ඕන කෙනෙක්ට Taman කැමති දේශපාලන මතයක් දරන්න පුළුවන්. ක්‍රමයක් විශ්වාස කරන්න පුළුවන්. නමුත් වැදගත් වෙන ක්‍රමේ තමයි මේ කරන දේ හරියට කරනවද කියන එක. ලංකාවේ ගොඩක් දෙනෙක් වරද්දගෙන තියෙන පොඩි තැනක් මම කියන්නේ. ලංකාවේ මිනිස්සු මීට වඩා දේශපාලනය ගැන දැනුවත් වෙන්න ඕනේ. මොකද දැන් අපි දන්නවා ලෝකේ සමාජවාදීන් දිනු වෙච්ච රටවල් තියෙනවා. ධනේශ්වර ක්‍රමෙන් දිනු වෙච්ච රටවල් තියෙනවා. ඒක සිංගප්පූරු කිව්වා, කියුබාව කිව්වා. ලෝකයේ සෞඛ්‍ය අතින් ඉහළින්ම ඉන්න රටක් තමයි කියුබාව. ඒක සමාජවාදී ක්‍රමෙන් උන්නත්පත් කරගත්තේ. අද චීනේ සමාජවාදී ධනවාදී මැද මාවතක යනවා. ඔවුන් ලෝකෙ ඉහළටම ගිහිල්ලා දෙනවා. ඒක ඔවුන් සමාජවාදී භාවිත කරා. රුසියාව සෝවියට් දේශය ලෝකෙ ඉහළටම එන්නේ. රුසියාව කියන අර දුප්පත් රට ප්‍රශ්න තිබ්බ රට ලෝකෙ ඉදිරියටම ගිහිල්ලා තාක්ෂණයෙන් අභ්‍යවකාශයට ගෙනියන්නේ සමාජවාදී ඇතුලේ. ඒතර ඔවුන් ඒ තුල අත්පත් කරගත්තා. ඒතර ඇමරිකාව අද මේ ඉන්න තත්ත්වයට ඔවුන් ආවේ ධනවාදයේ තුල. සිංගප්පූරු ධනේශ්වර ක්‍රමයක් තුල සමාජයට ඒකාධිපති වෙන්න පුළුවන් ටිකක්. ක්‍රමයක් තුල තමයි ඔවුන් ඒ උට්ටාවේ. ඒතර ප්‍රශ්නේ තියෙන්නේ සමාජවාදී ක්‍රමයේ තුල ලෝකෙ වැටිච්ච රටවලුත් තියෙනවා.
යුගොස්ලෝවියාව. ඒ වගේ රටවල ප්‍රශ්න ඇති වුණා. ඒතර ධනේශ්වරකම විතර ලෝකෙ බිඳ වැටිච්ච රටවල් තියෙනවා. ඒකාධිපතිකම විතර ලෝකෙ විනාශ වෙච්ච රටවල් තියෙනවා. ඒතර වැදගත් වෙන්නේ මොකද්ද මේ ඔබ පත් කරන ඔබ පත් කළ යන දේශපාලඥයා ඔය හරි වැඩේ හරියට කරනවාද කියන එක. ඔබ පත් කළපු පුද්ගලයා සමාජවාදී වේවා, ධනේශ්වර වේවා, ලිබරල් වේවා ප්‍රශ්නයක් නැහැ. ඔය ඕන ක්‍රමයකට ලෝකයක් දියුණු කරන්න පුළුවන්. අපේම ක්‍රමයේ අපි සබත්තුවක් මහගත්තොත් ඔය සියල්ල එකතු කරලා අපේ රට දියුණු කරන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඔබ පත් කරපු දේශපාලඥයා වංචාකාරී ඉන්න. සල්ලි ටික කොමිස් ගහනවා නම් ඒ ටික නම් පොකට් එකේ දා ගන්නවා නම් ඔය රට මොන ක්‍රමයේ තිබ්බත් දියුණු වෙන්නේ නැහැ. සමාජවාදී තිබ්බත්, ධනවාදී තිබ්බත්, ලිබරල් වාදී මොක තිබ්බත් දියුණු වෙන්නේ නැහැ රට. කරන පුද්ගලයා හරියට මහතිර් මොහමඩ් ඒ වැඩේ හරියට කරපු හින්දා තමයි ඒ රට දියුණු උනේ. ඒතර ඔබ බලන්න දැන් ඔබ ඡන්දෙ දීපු දේශපාලඥයා මොකද්ද කරන්න කියලා. ඔහු හරියට වැඩේ කරනවද? ඔහු වංචා කොමිස් එහෙම නැත්නම් ඒ සමාජයට ගැළපෙන අනාගතයක් ගැන හිතලාද වැඩ කරන්නේ? ඔබේ දරුවාගේ ඔබේ අනාගතය ගැන හිතලාද ඔහු වැඩ කරන්නේ නැද්ද? එතනදී මං හිතන්නේ අපි අර සමාජවාදී ලොකු මතවාද ගලපගත්තොත් ඔක ජනතාවට තේරුම් ගන්න අමාරුයි. අපි අනුරාධපුරේ කුඹුරු කරන ගොවියට තියෙන ප්‍රශ්නේ කන්න දෙකේ වතුර ටිකයි පොහොර ටිකයි ඒ ප්‍රශ්නේ. ඒතර ඒ ප්‍රශ්නෙට මේ අපි මහා බහප්‍රාණ දේශපාලනයක් ගෙනල්ලා දැම්මම ඒක ඒ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. අපිට තේරෙන්නේ නැහැ. නමුත් අපි බලන්න ඕනේ එක දෙයයි මම දකින්න දේ. මේ ඕනම දේශපාලන ක්‍රමයක් තුළ විවිධ දේශපාලන ක්‍රම තුළ යහපත් අයහපත් දේ තියෙනවා. ඒ සියල්ල එකතු කරලා අපි රටක් දියුණු කරන්න පුළුවන්. ඒතර වැදගත් වෙන්නේ මේ කරන වැඩේ අවංකව සාධාරණව කරනවා. රුසියාවේ දැන් මාසෙකට කලින් අපේ ලෝක HIV දිනේ වෙනුවෙන් වෛද්‍ය විශ්වවිද්‍යාලය මම වෛද්‍ය ශිෂ්‍යෙක් නෙවෙයි. නමුත් වෛද්‍ය විද්‍යාලයේ තිබුණා වැඩසටහනක් තරුණයන් වශයෙන් කොහොමද මේ HIV එකට මුහුණ දෙන්නේ කියලා. එතකොට හැම රටකම ලෝක රටවල් ගන්නක බ්‍රසීලය, එංගලන්තය, ඇමරිකාව, රුසියාව සියලුම රටවල් වලින් ශිෂ්‍යයෙක් කියලා වැඩසටහනක් කරා. ඒක හැමෝම විනාඩි 5ක විතර ප්‍රසන්ටේෂන් එකක් කරා කොහොමද මේ HIV ජය ගන්න කියලා. එතකොට ආපු බහුතරයක් වෛද්‍ය ශිෂ්‍යයෝ. සියල්ලම ඉදිරිපත් කරලා තිබ්බේ කොහොමද බෙහෙත් වලින් කොහොමද මේ HIV කියන එක දය ගන්න කියලා. නමුත් දැන් මම දැක්ක දෙයක් තමයි අපේ දැන් ලංකාව ලෝකෙ ගත්තම HIV වලින් ඊටාම පහළින් ඉන්න රටක්. අගය. ඊටාම නියුට්‍රල්. ඒ කියන්නේ අපි ලොකු ප්‍රශ්නයක් නැති රටක් අපිට ලෝකෙත් එක්ක බලද්දී. එතකොට දැන් මේක ප්‍රධාන දෙයක් මම දකිනවා මේක අපේ රටේ තියෙන සංස්කෘතිය. මේකට ප්‍රධාන ලෙස ඉවහල්ලා තියෙන අපේ සංස්කෘතිය බෞද්ධ සංස්කෘතිය. දැන් ඒක සමහර කෙනෙක් දකින්න පුළුවන් මේ තරුණයාගේ නිදහස සීමා කරනවා කියලා. ඒතර තම පැත්තකින් දැක්කොත් යම් දෙයක් ආරක්ෂා වෙලක් තියෙනවා. ඒතර මම ඊතරදී මම නිර්මාණය කරා මේ බුදුදහම සහ කොහොමද HIV පාලනය කරගන්නේ කියලා. ලංකාවේ වෙලා තින්ද. ඒ කියන්නේ හැමෝම කතා කරන්නේ HIV හැදුනට පස්සේ කොහොමද හොඳ කරගන්නේ කියලා. ඒතර මම ඉන්න කරා මේක අපේ ලංකාවේ මේක හැදිලා තියෙන්නේ මේක හැදෙන්න කලින්. මොකද මේ බෞද්ධ සංස්කෘතියත් එක්ක හැදිච්ච අපේ පවුල කියන රටාව. එතකොට දැන් මම මේක ඉදිරිපත් කළා මගේ ප්‍රසන්ටේෂන් එකක් හැටියට, පේපර් එකක් හැටියට. ඒතකොට ඒකට ඒගොල්ලෝ එක පළවෙනි ස්ථානට තෝරගත්තා. දැන් ඒගොල්ලෝ වෛද්‍ය විද්‍යාලයෙන් ශිෂ්‍ය 4 දෙනෙක් මට දීලා තිනවා මේක අධ්‍යයනය කරන්න. එතකොට දැන් මේ මිනිස්සු මේකේ වටිනාකම දන්නවා. මම දන්නේ ලංකාවේ කිසිම කෙනෙක් මේක අධ්‍යයනවත් කරනවාද කියලා. අපි පාවිච්චි අපි දන්නවද දැන් මේක මම කරපු දෙයක් නෙමෙයි. මේක මම ලංකාවේ අපි ජීවත් වෙද්දී අපේ සමාජය දැක්ක දෙයක් මේ. මේක මේ අපේ සමාජ තියෙන දේ චතුරාර්ය සත්‍ය වේවා ආර්ය අෂ්ටාංගික මාර්ගය කොටස් එක්ක බුදුදහම කොහොමද මේක දැන් ලංකාවේ වෛද්‍යවරු විශාල සේවයක් කරනවා මේ පාලනය කරන්න. එතකොට දැන් ඒත් එක්ක අර අපේ සංස්කෘතියත් ගැලපෙනකොට යම් පාලනයක් අපි ඇති කරගෙන තියෙනවා මේ අපේ තියෙන ක්‍රමයේ තුල. එතකොට දැන් අපේ මිනිස්සු දැන් ඒව පාවිච්චි කරනවාද? ප්‍රශ්නේ තියෙනවා දැන් මම ඒකයි කිව්වේ මේ තියෙන බෞද්ධ මේ සිංහල සංස්කෘතිය මැද යම් ප්‍රමාණයකට අපිට දියුණු කර ගන්න රට. නමුත් ඇරේ තියෙන අපි මේක හරියට කරනවාද කියන එක. කරනවාද මොකද දැන් මේ මිනිස්සුන්ට දැන් උනන්දුවක් තියෙනවා මේක හදාරන්න. දැන් ඔවුන් ශිෂ්‍ය 4 දෙනෙක් වෙනුම් වෙන් කරලා තිනවා මේක හදාරන්න. මොකද ඔවුන් මේකෙන් දෙයක් ගන්න බලාපොරොත්තු වෙනවා. නමුත් අපි සූදානම් දෙය ගන්න. මම හිතන්නේ ඔබ සමාජවාදය පිළිබඳ දරන මැදහත් අදහස වැදගත්. ඒ වගේම දැන් මෙතෙන් තවත් වැදගත් තරකට ඔබ මම හිතන්නේ මේ සිංහල බෞද්ධ සංස්කෘතිය එහෙම නැත්නම් අපේ රටේ තියෙන සංස්කෘතිය සම්බන්ධව ඔබ දරන ආකල්පය. දැන් අපිට නමුත් අපේ දැන් ඔබ සංස්කෘතිය සම්බන්ධව එවැනි මතයක් දරුවට දැන් අපිට පේන්න දෙන දෙයක් තමයි විශේෂයෙන් මේ රටේ වාමාංශිකයෝ නම් මේ රටේ වාමාංශිකයන්ට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ඔවුන් මේ සංස්කෘතිය පිළිබඳ විශේෂයෙන් සිංහල බෞද්ධ සංස්කෘතිය පිළිබඳ අතිශය විරෝධයකින් පෙළීම. මොකද ඔබට ඒක සමහරට ඒ කාරණේ ගෝචර වෙලා තියෙන්න පුළුවන් සමහරට නැති වෙන්න පුළුවන් මේක විශේෂයෙන් වාමාංශිකයන්ගේ සහ ඒ ආශ්‍රිතව ගොඩනැගිච්ච වෙනත් අධ්‍යයන කල්ලි සාහිත්‍ය කලාව වගේ ක්ෂේත්‍රයන් තුල තමයි මේ මතය පවතින්නේ. ඔවුන්ගේ මතවාදය තමයි ඔවුන්ගේ දකිනවා මේ රටේ ප්‍රධාන සංස්කෘතියට එහෙම නැත්නම් සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දීම තුලින් මේක විනාශ කිරීම තුලින් තමයි යහපත් අනාගතයක් ගොඩනැගිය හැක්ක කියන එක. දැන් ඔබ කිව්වේ ඊට පරස්පර කාරණයක්. ඔබ කිව්වේ අපේ රටේ තියෙන මේ සිංහල බෞද්ධ පදනම භාවිතා කරමින් පොඩ්ඩක් දැන්
මේ භාවිතා කරමින් අපිට සෑහෙන දෙයක් කරගන්න පුළුවන් කියලා. නමුත් අපේ රටේ ඉන්න බොහෝ වාමාංශිකයෝ දකින්නේ මේක බොස්සේ මේක මත පදනම් වෙලා ඉදිරියට යන එක නෙමෙයි, මේක පහර දීලා විනාශ කරලා දැමීම තමයි ඉදිරියට යන මාර්ගය විදිහට ඔවුන් දකින්නේ. ඔබ මොකද මේ ගැන හිතන්නේ? අපි උදාහරණයක වාමාංශික ව්‍යාපාරය දැන් රෝහණ විජේරෂේ නිර්මාණ කරපු ජනතා විමුක්ති පෙරමුණ ගමුකෝ. ඒතර ජනතා විමුක්ති පෙරමුණ පොඩ්ඩක් දැන් ජනතා විමුක්ති පෙරමුණ තියෙන පොඩි සම්ප්‍රදායක් තමයි. ඕනම පාක්ෂික සම්ප්‍රදායක් තියෙනවානේ. ඒතකොට දැන් අපි ගත්තොත් මේ බෞද්ධ පන්සිල් පද පහත් එක්ක යන බෞද්ධ අපි ගමු බෞද්ධයෙක් වෙන්න ප්‍රධානම දේ තමයි පන්සිල් පද පහ රැකීම. ඒතර ඔබ දැන් හිතලා බලන්න මේ ලංකාවේ තියෙන සියලුම දේශපාලන පක්ෂත් එක්ක බුද්ධාමේ තියෙන මේ පන්සිල් පද පහට සමාන වෙන තමන්ගේ පක්ෂයක් ඇතුළේ නීති පද්ධතියක් මේ මේන්ටේන් කරන්නේ. පවත්තන් යන්නේ මොන දේශපාලන පක්ෂයද කියලා ඔබ හිතන්න. කවුද ඒ දෙයක් කරන්නේ? එතකොට එක කොහොමද මේකට ආවේ? මොකද රුසියාව ගත්තොත් රුසියාව කියන්නේ අරක්කු සිගරට් බීලා චේගුවර ඉන්නේ සුරුට්ටුව ගහගෙන. සුරුට්ටුව නමුත් ලෝකේ වාමාංශික ව්‍යාපාර කියන්නේ Tamanට මධ්‍යසාර වලට එතකොට ලිංගිකත්වයට පූර්ණ නිදහසක් දීපු ලෝකේ ලිංගිකත්වය මධ්‍යසාර වලට සම්පූර්ණ නිදහසක් දීපු ව්‍යාපාරයක් තමයි වාමාංශික ව්‍යාපාර කියන්නේ ලෝකෙම ගත්තා. නමුත් ලංකාවට එද්දි ඒක පොඩ්ඩක් වෙනස් වෙනවා. මත්පැන් වලින් ඈත් වෙනවා. යම් විනයක් හැදෙනවා. ඒ කොටස කොහෙන්ද සමාජවාදී කොහෙවත් එහෙම දෙයක් නැහැ. නමුත් ලංකාව තුළ වාමාංශික මේ පසුගාමීව ජනතා විමුක්තිමත් එක්ක ගොඩනගෙන වාමාංශික ව්‍යාපාරය තුළ එක නීතියක් බවට පත් වෙනවා. ඒක කොහෙන්ද දෙන්නේ ඒක? ඒක එන්නේ මේ සිංහල බෞද්ධ පදනමේ. පැහැදිලිව එතනින් එහා වෙන කොහෙවත් නැහැ. පසුගාමීව පක්ෂයේ මුදල් ප්‍රශ්න එනකොට නායකයන් කැපකිරීම කරපු කතාවක්. නමුත් මම දන්නේ ඒක ජනතා විමුක්තිවරුන් කියන්නේ නැහැ සමාජයට. නමුත් ඒක පැහැදිලිවම දැන් රෝහණ විජේවීර කියන පුද්ගලයාට මත්පැන් විරෝධී ආකල රුසියාවට යන්නේ මත්පැන් විරෝධී. ඔහුට ඒක කොහොමද දෙන්නේ? ඔහුගේ ළමා කාලේ ගොඩ නැගිලි පන්සල් වල. පවුලේ ප්‍රශ්න දිනකොට අපේ ලංකාවේ තියෙනවා පන්සලේ තමයි ඉන්නේ. ඊතර ආර්ථික ප්‍රශ්න එනකොට ගොඩක් වෙලාවට පන්සලේ හැදෙන්නේ. පන්සලේ හැදිලා වැටිලා ඉන්නේ. ජීවිතත් පන්සලත් එක්ක හැදිච්ච පුද්ගලෙක්. ඊතර ඒ බෞද්ධ සිංහල සංස්කෘතිය තමයි පක්ෂයේ ඇවිල්ලා දැන් මෙතන මේක නීතියක් බවට සම්ප්‍රදායක් බවට පත් වෙලා තියෙන්නේ. ඒතකොට පසුකාලීනව දේශපාලන වශයෙන් පහර දෙන්න ඕන වුණාම මේ දේවල් වෙනස් කරනවා. තව මෙහෙම දෙයක්ත් තියෙනවා. මම දකින්න දේ. දැන් අපේ සිංහල බෞද්ධ සංස්කෘතිය පාවිච්චි කළ මිනිසුන්ව ගොනාට අන්දනවා. ඒක හරි ලේසි. ඒතර සමාජයට වාමාංශික ව්‍යාපාරයට ඕන නම් මේකට පහර දෙන්න. මේ සිංහල බෞද්ධයා ප්‍රධාන වශයෙන් පෙන්නගෙන මේ ස්වාමීන් වහන්සේ ඉදිරියට දාලා එක පිටිපස්සේ ඉඳන් දේශපාලඥයා කරන හොර වැඩ ටික. ඕක හාමුදුරු ඉස්සරහට දාලා කරන්නේ. ඒතර මේ වාමාංශික ව්‍යාපාරයට ඕන නම් මේකට පහර දෙන්න. ඒතර උන් දැනුවත් හෝ නොදැනුවත් ඕන් ගොඩක් වෙලාට පහර දෙනවා මෙන්න මේ සිංහල බෞද්ධ කියන පදනමට. ඒතර ඕන් සමත් වෙලා නැහැ ඒක වෙන් කරගන්න. ඒතර සමාජයක දකින්නේ ඕන් මේකට පහර දුන්නා කියලා. ඒතර එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. ඊට අමතරව අපි ගත්තොත් දැන් බුද්ධ ආගම කියන්නේ ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම දර්ශනයක්. එක ආගමක් කියන තැන ලක් කරනවට මම කැමති නැහැ පෞද්ගලිකව. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන්නේ ලෝකේ ශ්‍රේෂ්ඨම ගුරුවරයෙක්. ඔහුගේ දර්ශනය කියන එක අපිට ඉගෙන ගන්න බොහෝ දෙයක්. කාල් මාක්ස් කියනවා මේකේ මේ පොලිසිය මේ මර්ධනේ රාජ්‍ය මර්ධනය දාලා මේ මිනිසුන්ව පාලනය කරලා කවදාවත් මේකේ සොර සතුරු මේ ප්‍රශ්න විසඳන්න බෑ කියලා. ඕක ඊට කලින් කියලා තියෙනවා බුදුරජාණන් වහන්සේ දීඝනිකායේ කුටදත්ත සූත්‍රය කියලා තියෙනවා. කිසිම දවසක නීති වලින් පාලනය කරන්න බෑ. දුප්පත්කම නැති කිරීම. ඒවකට තිබ්බ බෞද්ධ වචනත් එක දුප්පත්කම නැති කිරීම තුලින් තමයි මේ සමාජ සමානත්වය හදන්න පුළුවන් කියන එක බුදුරජාණන් වහන්සේ ඊට කලින් කියලා දෙනවා. මම කියවා දැන් පැහැදිලිවම විශේෂයෙන්ම ගුණදාස අමරසේකරයන් වගේ කෘතිවල පැහැදිලිව සඳහන් වෙනවා. ඉතින් දැන් ඔය අපිට තිබ්බ ඒ දේ. මාක්ස්වාදී ඉන්න කලින් අපිට ඔය දේ තිබ්බා. මේ මාක්ස්වාදීම කියන්නේත් ඒකයි. නමුත් බොහෝ දුරට පටලවාගත්තේ මාක්ස්වාදීන් ඒ කාලේ අරගල එක්ක පැමිණියේ. ඒතකොට නිදහස් අරගලයේ ඒතකොට බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස පූර්ණ නිදහස ලබන්න. මොකද 71 72 වෙනකම් අපි ඩොමිනියන් නිදහස් රාජ්‍යයන් රටේ මිනිස්සු දන්නේ නැහැ. දැන් මම මේ ඊයේ පෙරේදා රූපයි නාලිකාව ගියා අර උරුමයක අරගලය කියලා. මම මේ පුරන්නප්පුගේ ජීවිත කතාව. ඒතකොට ජීවිත කතාව යද්දී ඒ ජීවිත කතාවේ පුරන්නප්පුට අන්තිම අත්තරමුටම මම හිතන්නේ මේ ඊයේ පෙරේදා මම මේ ලංකාවට ආපු කෙටි මොහොතේ දැක්කා. නඩු දානකොට කියන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට සහ බ්‍රිතාන්‍ය රැජිනගේ කිරීටයට විරුද්ධව අරගල කිරීමට විරුද්ධව තොට දඩුවම් දෙනවා කියලා. එතකොට දැන් අපි 48 නිදහස ලැබුවා නම් 71 අරගල කරපු විජේවීරට නඩු දාලා කොහොමද දඩුවම් දෙන්නේ? බ්‍රිතාන්‍ය කිරීටයට විරුද්ධව. දැන් අපි නිදහස ලැබුණා නම් නඩු දානෝනේ සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුවට විරුද්ධව හෝ ශ්‍රී ලංකා ආණ්ඩුවට විරුද්ධව කැල්ලි ගැසීමට නිසා ඔබට දඩුවම් දෙනක නෑ. ඒතර 71 කියන්නේ බ්‍රිතාන්‍ය නැතිද? එතකොට උන් අරගල කරලා තියෙන දේ සාධාරණයි. ඒතර අපි 72 තමයි ජනරාජ්‍යයක් වශයෙන් නිදහස ලබා ගන්නෙ.
පුහුණු. දැන් මේ දේවල් සමාජය දන්නේ නැහැ. දැන් සමාජය තුළ දාලා තියෙන මේ මාධ්‍ය මගින් විවිධ දේවල් මගින් මිනිස්සුන්ට දාලා තියෙන වැරදි අදහස. ඒතර මිනිස්සුත් ගොඩක් වෙලාට ඒක පිළිගන්නවා. ඉතින් ඒ වගේ මතයක් තැනක ඉන්නේ. නමුත් දැන් වර්තමානයේ මම කියන්නේ ගොඩක්ම වාමාංශික ව්‍යාපාරවල ප්‍රශ්නේ උනේ ඕන් ගොඩක් වෙලාට මේ වංචාව දූෂණයත් එක්ක හැප්පෙනවා. ඕන් කෙලින්ම ෆේස් ටු ෆේස් හැප්පෙනවා. ඒ හැප්පෙන මොහොතේදී ඕන් බලන්නේ මේක සමාජයේ කොයි වගේ පදනමකද ඉන්නේ. ඒතර සමාජලට උඩ විරුද්ධවාදියා මේක පාවිච්චි කරන්න පුළුවන් තමන්ගේ ආරක්ෂක සිංහල බෞද්ධ පදනම පාවිච්චි කරන්න පුළුවන් තමන්ගේ ආරක්ෂක පලියක් විදියට. ඒතර ඔවුන් මේ අවස්ථාවේ උපක්‍රමශීලී විය යුතුයි. විවිධ පුද්ගලයන් විවිධ මතවාද තියෙනවා. වාමාංශික ව්‍යාපාරයේ වාමාංශිකෙක් ඉන්න පුළුවන් මේ කිසිම සංකල්පයක් විශ්වාස නොකරන වෙනස් සමාජ. ඒක ඔහුගේ නිදහස. මේක මම දකින විදිය. ඉතින් මේක කොච්චර මොන සමාජවාදී ක්‍රමේ මොන හරි ඒවා රෝහණ විජේවීර පැහැදිලිවම කිව්වා අපි අපිට ගැලපෙන සබත්තු මහ ගන්නවා. යුරෝපේ සබත්තු මෙහෙ ගෙනලා දාලා හරියන්නේ නැහැ. අපේ රටේ තියෙනවා සංස්කෘතිය 2500ක සිංහල බෞද්ධ සංස්කෘතියක්. ඒතර ඊට අමතරව අපේ රටේ තව සුළු ජාතීන් වාසය කරනවා. ඒතර ඒ සියල්ලම එකතු වෙලා යහපත් ක්‍රමයක් අපි විසින් ගොඩනගාගත යුතුයි. මම මෙහෙම හොත ඔබට ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධව ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ ලියවුණු දේවල් දැන් ජනතා විමුක්ති පෙරමුණේ සම්බන්ධවත් ලංකාවේ විශාල වශයෙන් පොත්පත් ලියවිලා තියෙනවා. ඔබේ පියා ලියුව පොතපත තියෙනවා. වෙනත් අය ලියපු දේවල් තියෙනවා. දැන් ඔබට පෞද්ගලිකව ලංකාවේ ජනතා විමුක්ති පෙරමුණ කියන ව්‍යාපාරය පිළිබඳ හදාරන්නට අවස්ථාවක් ලැබිලා තියෙනවද ගැඹුරු හැදෑරීමකට? සමස්තයක් වශයෙන් ලංකාවේ තියෙන සියලුම දේශපාලන පක්ෂ පිළිබඳ හදාarලා තියෙන දේශපාලන විද්‍යා ශිෂ්‍යයෙක් වශයෙන් ඊට අමතරව පොතපත තුලින් සියලුම පක්ෂ ලංකාවේ පළවෙනි පක්ෂය කමියුනිස්ට් පක්ෂය ඊට පස්සේ එක්සත් ජාතික පක්ෂය බිහි වෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊට පස්සේ ජනතා විමුක්ති පෙරමුණ බිහි වෙනවා ප්‍රධාන ධාරායි පක්ෂ ටික. එතකොට ඒ සියල්ල ගැනම හැදෑරීමක් තියෙනවා. දැන් මම එහෙම ඇහුවොත් දැන් ජනතා විමුක්ති පෙරමුණ කියන පක්ෂය දැන් ඔබේ පියාගේ මරණයෙන් පස්සේ 1989න් පස්සේ නැවත උන් 94 ප්‍රසිද්ධ දේශපාලනයට පැමිණෙනවා. දේශපාලනයට පැමිණලා කෙටි කලක් ඇතුළත 2000 2005 වගේ කාලෙ වෙනකොට හතර වෙනකොට වේගවත් නැගී සිටීමක් තමයි අපිට මේ මුල් කාලේ උන් තුළ දකින්න ලැබෙන්නේ. උන්ගේ පාර්ලිමේන්තු ආසන 39ක් හිමි කරගන්නවා. හැම රටේ විශාල කීර්තියක් විශ්වාසයක් ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳ ගොඩ නැගිලා තිබෙනවා. නමුත් මේ 2004-5 යුගයෙන් පස්සේ අපිට දකින්න ලැබෙන්නේ මේකේ ක්‍රමික පරිහානියක්. මේකේ ඉන්න පුද්ගලයෝ විශාල වශයෙන් ඉවත් වෙනවා. ව්‍යාපාරය දෙකට තුනට කැඩිලා බිඳලා වෙන් වෙලා යනවා. එතකොට ජනතා විමුක්ති පෙරමුණේ එතකොට අද වෙනකොට ජනතා විමුක්ති පෙරමුණ එදා තිබුණු පක්ෂේ කොටස් තුනකට බෙදිලා වෙන් වෙලා තිබෙනවා. එතකොට මේ පක්ෂවල භූමිකාව ගැන බාහිර පුද්ගලයන්ට වගේ මේ අභ්‍යන්තරයේ ඉන්න පුද්ගලයන්ටත් එකිනෙකාට විශාල විවේචන ප්‍රමාණයක් තිබෙනවා. එතකොට අද මෙවැනි අර්බුදකාරී තත්වයක තමයි ඔබේ පියා ගොඩනගපු දේශපාලන ව්‍යාපාරයේ තියෙන්නේ. මේ සමස්ත තත්වය ගැන ඔබට කිසියම් අදහසක් කියන්න පුළුවන්ද? මම මෙන්න මෙහෙම විග්‍රහ කරොත් ජනතාව කියන්නේ විශාල ගසක්. මේ ගස ගත්තම අතුපතර විහිදිලා 2004 වෙනකොට පළ දරලා තිබ්බේ. ඒතර ඒ පළ දරන්න ප්‍රධාන හේතු උනේ විහිදිච්ච හොඳ මුල් පද්ධතියක් තිබුණා. මුල් පද්ධතියෙන් තමයි ශක්තිය ඔක්කොම එකතු කරලා අර අතු වලට දුන්නේ. මුලින්ම පක්ෂ දෙකට වුණ අවස්ථාවේ මම දැක්කේ ගොඩක්ම අතුපතර විහිදලා තිබ්බේ සරුසාර බව කොටසක් හැංගුණා. ඒක තමයි නිදහස් පක්ෂය. ජාතික නිදහස් පෙරමුණ ලෙස ගොඩක්ම අපි ජාතික පැත්තට හැංගීම තිබ්බ මිනිස්සුන් ගොඩක් වෙලාවට මේ රටේ යුද්ධය ඉවර කරගන්න ඕනේ මේ රට නිදහස් කරගන්න ඕනේ ඒ පැත්තට හැංගීම තිබ්බ ජනතා මතේ දාන්න පිරිස වෙන් වුණා. ඉවතන ඊට පස්සේ මේක දැන් කඳයි අරටුවයි මුල් ටිකයි තිබ්බා. ඒතකොට මුදුන් මුල් හැටියට මම දකින්නේ පෙරටුගාමී පක්ෂය. පක්ෂයේ බිම්මට්ටමේ හිටපු දක්ෂම මේක පෝෂණය කරපු පිරිස. පසු කාලේ වුණුත් එකතු වුණා. දැන් මේ කොටස් තුනක්. ඒකට මේ රටකර ජයග්‍රහණයක් අත් කර දෙනවා නම් මේකෙන් හොඳ පළදාවක් ලබන්න නම් රටේ මිනිස්සුන්ට අඹගහ කියමුකෝ මේක අඹගහෙන් හොඳ පළදාව ලබන්න නම් මේ තුනම එකට එකතු වෙන්න ඕනේ. මේ තුනම එකතු වුණොත් තමයි මේක පෝෂණය කරලා උරට ගෙහිලා හොඳ අස්සන්නක් ලැබෙන්නේ. මොකද දැන් මම පෞද්ගලිකව දැන් තාත්තට ආදරය කරපු. ඒතොරේ රෝහණ විජේවීරයන් ළඟින්ම ඇසුරු කරපු පිරිස්. ඒතොර බුද්ධි අපි ගත්තොත් දේශපාලන වශයෙන් හොඳ පරිණත භාවයක් තියෙන බුද්ධිමත්. රටගෙන තව අවුරුදු 5කට 6කට හිතන්න පුළුවන් වෛද්‍යවරු ඉංජිනේරු ඒ වගේම විශ්වවිද්‍යාල ආචාර්යවරු විශාල ප්‍රමාණ ලේඛකයෝ සාහිත්‍යදරයෝ හැම ශේෂ්ත්‍රය තුළම ඉන්න හමුදාවල ඒ ශේෂ්ත්‍රය තුළ පිරිසම මේ තුනට කැඩලා ගිහිල්ලා තියෙනවා. 아무ත් මම දකින්න දෙයක්. මම මේ කිසිම දේශපාලන පක්ෂයක කිසිම අද වෙනතුරු කිසිම සමාජිකත්වයක් අරගෙන නැහැ. මම නමුත් මේ සියල්ලම මම ආශ්‍රය කරනවා. ඒක අර තාත්තා හින්දාම ආශ්‍රයකුත් තියෙනවා. ඊට අමතරව අධ්‍යයනයත් එක්ක මගේ හඳුනා ගැනීම තියෙනවා. ඉතින් මේ සියල්ල තුළ මම දකින්න එක තමයි මේ තුනම එකතු වෙන්න ඕනේ කියලා. එකතු වුණොත් තමයි මේ තුනටම හොඳ දෙයක්. මොකද සමාජලාට බිම්මට්ටමේ පාක්ෂිකයා සමාජිකයා සමාජලාට මේ ගැටුමේ නැහැ. ඔවුන්ට තාම සම්බන්ධකම් තියෙනවා. ඔවුන් යම් අරමුණ අවසාන අරමුණ. ඔවුන්ගේ යහපත් තැනක තියෙන්නේ. ඔවුන් දකින්න රට යහපත් තැනකට ගෙනියන්න. මොකද එක් අවස්ථාවක තමන්ගේ ජීවිතේ පවා මේ
අවසාන මොහොත තීරණය කරමින් එකට වැඩ කරපු පිරිසක් මේ ඉන්නේ. දේශපාලනය සම්බන්ධව විතර වැදගත් අදහස් ප්‍රමාණයක් මෙතෙන් ඉදිරිපත් කරා. ඔබේ පෞද්ගලික අදහසක් තිබෙනවද කවදා හරි දේශපාලනයට සම්බන්ධ වෙන්න? ඒක මේ ගොඩක් අහන ප්‍රශ්නයක්. නමුත් දැන් මම මේ මොහොතේ ඉන්නේ පාසල් කියන්නේ මම රට වෙනුවෙන් යහපත් දෙයක් කරන්න ඕනේ කියන මතේ හැමතිස්සෙම ඉන්නවා. දැන් මම අවසාන වශයෙන් කොළඹ DS සේනානායක විද්‍යාලය ඉගෙන ගත්තේ. ඒතර අපේ පාසලේ ආරම්භක විදුහල්පතිවරයා තමයි RRT අලස් කියන්නේ. ඔහුගේ දැක්මේ තිබ්බේ මේක තමාට පෙර රට කියන දේ. ඒතර අපිව හැමතිස්සෙම පෝෂණය කරේ අපිට කලින් මේ රට ගැන හිතන්න. ඔබ ලෝකෙ කොයි රටට ගියත් ලෝකෙ කොහේ ගියත් තමන්ගේ රට තමයි මූලික. තමන්ගේ රට ගැන හිතන්න. ඒතර මගේ අනිවාර්යයෙන්ම අදහසක් තියෙනවා මේ රට වෙනුවෙන් යහපත් දෙයක් කරන්න. ඒක දේශපාලනයේද නැද්ද කියන එක තාම තෝරගෙන නැහැ. තාම මම ශිෂ්‍යෙක් වශයෙන් ඉන්නේ. ඔබ අපි දැනට තවම ඔබ හඳුනන්නේ විජේවීරගේ පුතා විදිහට. දැන් අනාගතයේදී මේ රට ඔබව කොයි විදිහට හඳුනා ගනීවිද? ඒ කියන්නේ ඔබ අනාගතයේදී මොන ක්ෂේත්‍රයෙන් මොන දෙයකින් මොන යමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ කියන එක. මම අර මුලින්ම කිව්වා වගේ මගේ අවසාන අරමුණ තියෙන්නේ මේ රටට යහපත් දෙයක් කළා මේ රටේ මිනිස්සු යහපත් තැනකට ඉන්නවා නම් එතනට ගෙනියන්න පුළුවන් ඒ ඕන දෙයකට සහයෝගය දෙන්න. ඒක දේශපාලනය කරන්න දැන් පියා ඇතුළු 60000කට අධික තරුණ පිරිසක් 88 89 කාලේදී ජීවිතේ පූජා කරා. ඒතර 70 කැරැල්ල. ඊට එහා ගියාම නිදහස් අරගල. මේ සියලු අරගල තුල සමාජ වෙනස් වීම තුල මිනිසු විශාල ප්‍රමාණයක් දැන් මේක ගොඩක් අතර රෝහණ විජේවීර කියන්නේ එහෙම නේ. තව වැඩි පිරිසක් හිටියා දැන් අපි කත උපතිස්ස ගමනායක එතකොට සමන් පිරිස වගේ විශාල පිරිසක්. ඒතර බිම් මට්ටමේ සමාජිකයෝ බොහෝ පිරිසක් තමන්ගේ පවුල් තමන්ගේ ජීවිතේ ගොඩක් දෙනෙක් අහිමි කරගත්තා. ඒ සියල්ලම ඒ කැපකිරීම කළේ මේක මේ පාතාල ගැටුමක් නෙවෙයිනේ. මේක මේ අර කුරු ටිකක් ගිහිල්ලා මේ බිස්නස් එකක් කරලා එහෙම ගන්න යන්නේ නෙවෙයිනේ. මේ එහා පැත්තේ වත්තේ කට්ටියයි මේ පැත්තේ වත්තේ කට්ටියයි මේ ගැටුමක් නෙවෙයි. මිනිස්සු මේ යහපත් අරමුණක් වෙනින් තමන්ගේ ජීවිතේ දුන්නේ. කරපු ක්‍රමයේ තුල අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒක දේශපාලන ශිෂ්‍යයල් හදාම් ශිෂ්‍යෙක් හැටියට මටත් දැනීමක් තියෙනවා. මම දැන් ජනතාව වෙනුමුණ මේ මොහොත වලටත් ඔවුන් මේ අඩුපාඩු සම්බන්ධයෙන් සමාව ගත්ත රටේ. ඔව් අඩුපාඩු වුන් මේවා කරා. ඒතකොට දැන් මම රෝහණ විජේවීරගේ පුතා කියලා මම කොහෙත්ම නැහැ තැනක මේ ක්‍රමයේ තුල සිද්ධ වෙච්ච සියල්ල සාධාරණයි කියන තැනක නැහැ. මොකද මට අවශ්‍ය මෙතනින් එහාට රට යහපත් තැනකට යන්න. කුමක්ද වෙන්නේ කියන එක. ඒතකොට ඒ තුල අඩුපාඩු අපි හදා ගන්න ඕනේ. ඒතකොට මේ ජීවිතේ පූජා කරපු 60000ක තරුණයෝ මේ ජීවිතේ දුන්නේ යහපත් අරමුණක් වෙනුවෙන්. එතකොට දැන් අපිත් අපේ ජීවිතේ අපිත් යොමු කරන්න ඕනේ මේ රට යහපත් තැනකට ගෙනියන්න. දැන් මමත් රුසියාවේ ගිහින් ඉගෙන ගත්තා අවුරුදු 13ක් නිදහස් අධ්‍යාපන ලැබපු පුද්ගලයෙක්. ඒතර මේ මගේ අධ්‍යාපනයටත් රටේ බදු සල්ලි වලින් තමයි අපිත් ඉගෙන ගත්තේ. ඒතර දැන් මේ මිනිස්සු මේ කැපකිරීම කරලා මේ රට තුල හැමදාම මිනිස්සු මේ දුකින් මේ ප්‍රශ්න වලින් නම් ඉන්නේ. මේක සාධාරණ නෑ. මේ සමාජයේ අපි උඩ යහපත් තැනකට ගෙනියන්න ඕනේ. ඒතර ඒ වෙනුවෙන් ඕනම අවස්ථාවක ඕනම දෙයකට සහයෝගය දෙන්න මම සූදානම්. ඒක මට ප්‍රශ්නයක් නැහැ. ඒක මේ දේශපාලන වේවා දේශපාලන යම් කණ්ඩායමක් වේවා එහෙමත් නැතිනම් අපි කියමු සමාජය තුළ දේශපාලන අවශ්‍ය නැහැ රටට යහපත් දෙයක් කරන්න. විවිධ ක්‍රම තියෙනවා. ඉතින් ඕනම අවස්ථාවක සහයෝගය දෙන්න සූදානම්. මම හිතමු බොහොමත් මේ ස්තුතිය ඔබට. මම හිතන්නේ ඊටාම වැදගත් කරුණු කාරණා ටිකක් මෙතෙන්දී සාකච්ඡාවට ලක් වුණා කියන ඔබ විජේවීරගේ පුතා කියන එකෙන් ඔබට ගිය ඔබේම ස්වාධීන දේශපාලන සමාජ දේශපාලන අදහස් ප්‍රමාණයක් අපිත් එක්ක බෙදා හදාගත්ත. මෙතන විශේෂම වැදගත්කම තමයි ඔබ ලංකාවට ආපු මොහොතේ මම හිතන්නේ මෙවැනි සාකච්ඡාවකට සම්බන්ධ වෙන පළවෙනි අවස්ථාව නිසා ලංකා ලීඩ් නිවුස් වෙබ් අඩුව වෙනුවෙන් ඔබට ස්තුතිය පුද කරන ගමන් අපි ඔබට සමුදෙනවා. අයිබෝන්.